එක්තරා කාලෙක එක තවුසෙක් ඉඳියා. මෙයා ඉන්දියාවේ. එයාගේ නම අසංග. එතකොට මේ අසංග තමයි මේ කතාවේ අපේ යාළුවා. මේ අසංග ට ඕන වුණා ඇත්තටම නිර්වාණය. එහෙම නැත්තම් සම්පූර්ණ ලිබරේෂන් එක. එහෙම නැත්තම් මුක්තිය. එහෙම නැත්තම් මානසික සම්පූර්ණ ලිබරේෂන් එක ලබන්න. එතකොට මේක ලබන්න ඔහු භාවනා කරා. ඔහු භාවනා කරන්න පටන් අරගෙන අවුරුදු 5ක් පමණ එක දිගට භාවනා කරා. අවුරුදු 5ක් භාවනා කරත් ඔහුට ඒ අදාළ ලිබරේෂන් එක, එහෙම නැත්නම් මුක්තිය, එහෙම නැත්නම් නිර්වාණය, එහෙම නැත්නම් ඒ බුද්ධ මෛත්‍රිය, මම ආගම් පාවිච්චි කරාට කමක් නැහැ කියලා මම හිතනවා. ඒ කියන්නේ බුද්ධ මෛත්‍රිය ඔහුට ලබා ගන්න බැරි වුණා. හරි. ඊට පස්සේ ඔහු ඒ අවුරුදු 5 ඉඳලා ඔහුට කලකිරුණා. ඔහුට කලකිරිලා මම මේක දමල ගහලා යනවා කියලා ඔහු භාවනා කර කර ඉඳියේ විශාල කන්දක් මුදුනේ තියෙන ගල් ගුහාවක. ඔහු මේකෙන් අතෑරලා දැන් මගේ යනවා. මගේ යනකොට ඔහුට හම්බුණා මිනිහෙක්. ඒ මිනිහයා ඔහුගේ අතේ හන නූලක් තියාගෙන ඒ හන නූලෙන් මහා විශාල කළු ගලක් කපන්න උත්සාහ කරනවා හන නූලෙන්. එතකොට අසංග ඇහුවා මේ මිනිහයාගෙන් ඔයා මොකද්ද මේ කරන්න කියලා. ඒ මිනිහයා කිව්වා මම මේ ගල කපලා ඉවර වෙලා මේ ගලෙන් මම බංකුවක් හදන්න කියන එක. එතකොට අසංග ඇහුවා කොච්චර කාලයක් ඉඳන්ද මේක කරන්නේ. ඒ මිනිහයා කිව්වා මම කරන්නේ මේක අවුරුදු 5ක ඉඳන් කියලා. ඒක සංකල්පනා කරා මෙච්චර වැඩක් නැති දෙයක් වෙනුවෙන් ඒ කියන්නේ ගල කපන්න බෑනේ හන නූලකින්. එතකොට ඒ වුණාට මේ මිනිහයා ධෛර්යය තන මෙච්චර වැඩක් නැති දෙයක් වෙනුවෙන් මේ මිනිහයා මෙච්චර කාලයක් වැය කරා නම් මම කරේ වැදගත් දෙයක්. ඒ කියන්නේ භාවනා කරලා මගේ නිර්වාණය බුද්ධ මෛත්‍රිය ලබා ගැනීම මම කරේ වැදගත් දෙයක් කියලා ඉවර වෙලා ඔහු තීරණය කළා නෑ මං ආයෙ ගිහිල්ලා භාවනා කරනවා. මේ මනුස්සයාට මෙච්චර මෙහෙම නොවැදගත් දෙයක් වෙනුවෙන් මේ මෙච්චර කාලයක් මිඩම් කරන්න පුළුවන් මම අර වගේ වැදගත් දෙයක් වෙනුවෙන් කරාට කමන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ අසංග ආයෙ ගියා තමන් ඉඳපු ගල්ලෙනට ගිහිල්ලා දැන් භාවනා කරනවා. ඔහොම කාලේ ගත වෙලා ගියා අවුරුදු 7ක්. අවුරුදු 7ක් ගිහිල්ලත් ඔහු ඒ කියන්නේ භාවනාවේ තියෙනවනේ කියන්නේ එක එක තත්ත්වයන්ට යන්න පුළුවන් එක එක තලවලට ගියාට ඔහුට කවදාවත් අර නිර්වාණය බුද්ධ මෛත්‍රිය ලබා ගන්න හම්බුන්නේ නැහැ. එහෙම නැත්නම් ඔහුට ඒ මෛත්‍රිය ලබා ගන්න බැරි වුණා. අන්කන්ඩිෂනල් ලව් එක ඔහුට හම්බුන්නේ නැහැ. එතකොට අවුරුදු 7ක් යනකොට ඔහු ආයෙත් කලකිරුණා. ඔහු ආයෙත් කලකිරිලා දමල ගහලා යන්න ආවා. ඒතර එහෙම එනකොට ඔහුට ආයෙත් තව මිනිස්සෙක් හම්බුණා. ඒතර මේ මිනිස්සයා බලනකොට මේ මිනිස්සයා හන නූලක් තියාගෙන මහා යකඩ ලොකු යකඩයක් කපන්න උත්සාහ කරනවා හන නූලෙන්. ඒතර ඔහුගෙන් ඇහුවා මොකද්ද මේ කරන්න කියලා. ඔහු කියන මම මේ යකඩෙන් ආයුධයක් හදනවා කියලා. ඒතර ඇහුවා ඔයා කොච්චර කාලද මේ ආයුධය හදන්න අර? ඔහු කිව්වා මම දැන් අවුරුදු 7ක් තිස්සේ මේක කරනවා තාම මට මේක හදාගන්න බැරි වුණා කියලා. ඒතර අසංග කල්පනා කරා මේ මිනිස්සයා මෙච්චර වැඩක් නැති දෙයක් වෙනුවෙන් මෙච්චර කාලයක් මිඩංගු කරන එකේ මම වැදගත් දෙයක් කරන්නේ. එතකොට මම පොඩි කාලයක් මගේ වැදගත් දේ වෙනුවෙන් මිඩංගු කරාට කමක් නැහැ තව ටික කාලයක් කියලා ඔහු ආයෙ ගියා. දවවා කොටස් වල බලේ වැඩ කරනකොටත්
අසංග වගේ වෙන්න ඕනේ. කියන්නේ ඔයාට අතාරින්න බෑ මේක. ඒක ඇඩ් එකක්. කොහොම හරි අසංගට මේ දෙවනි මිනිස්සයා හම්බුනාට පස්සේ දෙවනි මිනිස්සයාගෙන තායි හැරුණා. හැරිලා ගියා. ගිහිලි වෙරලා මේ පාර නම් මම බුද්ධ මෛත්‍රිය මම දකිනවා. මෛත්‍රිය දකිනවා මගේ මුක්තිය මම ලබා ගන්නවා කියලා හිතලා ඔහු දැඩි ලෙස අධිෂ්ඨාන කරා. දැන් 5යි පළවෙනි පාර, දෙවෙනි පාර 7යි. දැන් තුන්වෙනි පාරත් ආයේ පටන් ගත්තා. පටන් අරගෙන මේ මෛත්‍රිය දකින්න, මහා මෛත්‍රිය, මහා කරුණාව දකින්න උට ඕන උනේ අන්කන්ඩිෂනල් ලව් එක. එතකොට ඔහු ඔහොම කාලේ ගත වෙලා ගියා. අවුරුදු 10ක් ගියා මේ පාර. කිසිම මේකක් නැහැ මේ පාරත්. ඔහු හොඳටම කලකිරුණා. හොඳටම කලකිරිලා ඔහු ආපහු එන්න ආවා. ඔහු මේ පාර නම් මේ වැඩේ මට කරන්න බෑ. මොකද මුලින් පාර 5යි, ඊළඟ පාර 7යි, ඊළඟ පාර 10යි. මේ වැඩේ මට කරන්න බෑ කියලා හිතලා මේ පාර ආවා. ඔහු මගදී එනකොට උට හම්බුණා බල්ලෙක්. මේ බල්ලා ඇත්තටම ඒ කියන්නේ සෑහෙන දුර්වලයි. වයසට ගිහිල්ලා අර බල්ලෝ ඉන්නේ අපි කියන්නේ කුණු බල්ලෝ කියලා. ඒ කියන්නේ බල්ලගේ ඕජස් ගැලෙනවා, හැරව පෙරෙනවා. ඒ කියන්නේ බල්ලගේ ඔක්කොම මවිල් ටික ගිහිල්ලා අර කටු බල්ලෝ ඉන්නේ. හරි. මේ බල්ලගේ මැක්කෝ සහ අර මැගට්ස් කියන්නේ මැක්කෝ. පණු පිරිලා නාකි බල්ලෙක්. ඒතර මේ අසංගඩ මේ බල්ලව දැකලා මහා කරුණාවක් පහළ වුණා. බල්ලා ගැන ලොකු කරුණාවක් පහළ වුණා. මේ බල්ලගේ මැක්කෝ අසංග හිතුවා මම මේ බල්ලට කරුණාවෙන් මේ අර කුණු වෙලා ගියපු ශරීරේ තියෙන බල්ලට කරුණාවෙන් අසංග හිතුවා මම මේ බල්ලගේ තියෙන මැක්කෝ මම අයින් කරනවා අතින් කියලා. ඊට පස්සේ මේ මැක්කෝ ඔහු අයින් කරන්න ගියන් පස්සේ මේ බල්ලා දුර්වල නිසා මේ මැක්කෝ ගැලවිලා ඉන්නේ බල්ලගේ මසුත් එක්ක. එතකොට අසංගට තේරුණා බල්ලගේ මැක්කෝ අයින් කරන්න අතින් අයින් කරන්න බෑ කියලා. එහෙනම් කොහොමද අයින් කරන්නේ? බල්ලට රිදවීමක් කරන්න නැතුව මැක්කෝ අයින් කරන්න පුළුවන් ක්‍රමයක් ඔහුට හිතට ආවා. ඒ ක්‍රමය තමයි මේ බල්ලගේ මැක්කෝ ඔහුට බල්ලට හානියක් කරන්න නැතුව මැක්කෝ අයින් කරන්න නම් බල්ලගේ මැක්කෝ දිවෙන් අයින් කරන්න ඕනේ. අසංගගේ. හරි. ඔබට මේ කියනකොට පිළිකුලක් දැනෙනවා ඇති. නමුත් බල්ලගේ මැක්කෝ දිවෙන් අයින් කරේ නැත්තම් බල්ලගේ මසුත් එක්ක තමයි මැක්කෝ ගැලවිලා ඉන්නේ. අතින් කරන්න බෑ ඒක සියුම්ම. එහෙම හිතලා දැන් අසංග තීරණය කරා. මේ බල්ලා කෙරේ මහා කරුණාවෙන් අසංග තමන්ගේ දිවෙන් බල්ලගේ මැක්කෝ අයින් කරන්න දන ගහලා ඔළුව පාත් කරා. පාත් කරනකොට අසංගගේ ඔළුව ගිහිල්ලා වැදුන බිම. කියන්නේ බල්ලා විනිවිද ගිහිල්ලා ඔළුව ගිහිල්ලා වැදුන බිම. එතකොට ඇත්තටම එතන බල්ලෙක් ඉඳලා නැහැ. නමුත් ඒ අවස්ථාවේදී අසංගට ඔහුගේ මෛත්‍රිය, බුද්ධ මෛත්‍රිය පහළ වුණා. ඔහු මේ මෙච්චර කාලයක් පෙරම් පුරාගෙන ඉඳපු මෛත්‍රිය, අන්කන්ඩිෂනල් ලව් එක ඔහුට ලැබුණා. එතනේ බල්ලගේ වේශයෙන් ඇත්තටම ඉඳලා තියෙන්නේ ඔහුට ඔහුගේ වීරයට, ඔහුගේ මුක්තිය ලබන ගමනට, ඔහුගේ අන්කන්ඩිෂනල් ආදරේ එහෙම නැත්නම් මෛත්‍රිය, බුද්ධ මෛත්‍රිය ලබාගෙන යන ගමනට උදව් කරන දේවතාවෙක් බල්ලගේ වේශයෙන් ඇවිල්ලා තිනේ. ඒකයි අසංගගේ ඔළුව ගිහිලා බිම වැදුනේ. බල්ලා විනිවිද ගිහිල්ලා. ඒතර බල්ලගේ වේශයක් මවාගෙන ඇවිල්ලා තින්නේ අසංගට උදව් කරන. අර අවුරුදු 20ක් විතර 22ක් විතර 23ක් අවුරුදු 22ක් භාවනා කරලා ඔහුට ලබා ගන්න බැරි වෙච්ච බුද්ධ මෛත්‍රිය ඒ බල්ලගෙන් ලැබුණා. ඇත්තටම අර පළවෙනි ඊට පස්සේ දේවතාවා කිව්වා අර මුලින්ම ඔබ හැරිලා එනකොට ඉඳපු මිනිස්සයත් මම, දෙවෙනි පාර අවුරුදු 7කින් හැරිලා එනකොට ඉඳපු මිනිස්සයත් මම, මේ බල්ලා විදිහට ආවෙත් මම කියලා. එතකොට ඇත්තටම ඔබට මේ මුක්තිය, මෛත්‍රිය
ලබා ගන්න පුළුවන් ක්‍රමය මේකෙන් පේනවා ඇති ඔබගේ ඒ කියන්නේ අදිස්ථානය තමයි වැදගත් වෙන්නේ. මේ කතාව ඇත්තටම මම මේ ඉගෙන ගත් එකක්. එතකොට මං හිතනවා මේකෙන් ඔයාලගේ ජීවිතේට වැදගත්කමක් දෙයි කියලා. භාවනාව වැදගත්. භාවනාව වැදගත් වගේම අපි යන පාත් එකත් වැදගත්.